රාජ්‍ය සුපිහිටයි විශ්වය සමිඳුකෙත සත්‍ය වචනෙන් පෝෂණය කරන ශ්‍රී ලාංකික කිතුණු සංනිවේදකයා වර්බම් TV අදත් සූදානම් කිතුලව සතියක පුවත් විමසුම කිතුණු තතු ආරම්භ කරන්නට. කිතුණු තතු සමගින් මම අසිත ශ්‍රියන් ප්‍රනාන්දු අදත් මුල්ම අවධානය පුවත් සිරස්තල වෙතට. ලෝක ජපමාල දම්වැලට ශ්‍රී ලංකාව එක් වෙයි. තලවකැලේ සාන්ත ෆැට්‍රික් දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජ සජීවිකාවන්ට සහතිකපත් ප්‍රදානය කරයි. පමුණුකම දේවස්ථානයේදී ශ්‍රීලේ මංගල්‍ය පවත්වයි. ඉතාලියේ හිමකඳු කඩා වැටීමෙන් විපතට පත් වූවන්ට සුදුතුම් පියාණන් ශෝකය පළ කරයි. ජපමාල භක්තිය කතෝලික විශ්වාසිකයන්ගේ ඉමහත් ගෞරවයට සහ ආදරයට පාත්‍ර වූ දෙයකි. අපට පැමිණෙන දරුණු පරීක්ෂාවන් දුෂ්කරතාවයන් ජය ගැනීමටත් සෑම නපුරකට එරෙහිව මුහුණ දෙන සටනේදී ඇදහිලිවන්තයන්ට ඇති විශිෂ්ට ආයුධයකි. මීට අනුගත වෙමින් සෑම වසරක් පාසා පැවැත්වෙන ලෝක ජපමාල දම්වැල 13 වන වරටත් තෝරාගනු ලැබූ රටවල් 65ක ප්‍රධාන ප්‍රසිද්ධ දේවස්ථානවල පසුගියදා පවත්වනු ලැබුවා. ලෝක පූජක ජාලය මගින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවෙන් මාතර අප ස්වාමිතුවගේ සිද්ධස්ථානය මෙවර තෝරාගෙන තිබූ අතර එදින පෙරවරු 10ට ලෝක ජපමාල දම්වැලට ශ්‍රී ලංකාවද එක් වූවා. මෙය ලෝකයේ සිටින සියලුම පූජා ප්‍රසාදින් වහන්සේලා දේවමෑණියන්ගේ මධ්‍යස්ථකමට බාර කරමින් ඔවුන් වහන්සේලා වෙනුවෙන් මැදිහත් වීම සඳහා තෝරාගත් විශේෂ අභිරහස් තුළ මෙම ජපමාල වැඩසටහන වාර්ෂිකව සිදු කරනු ලබනවා. ලෝකයේ සිටින පූජා ප්‍රසාදින් වහන්සේලා පැවිදි සොයුරියන් වෙනුවෙන්ද ලෝක සාමය සහ අප රට වෙනුවෙන්ද මෙහිදී යාඥා කරනු ලැබුවා. මෙයට සිද්ධස්ථාන පාලක ගරු මයිකල් කොලින් පියතුමාද ගරු විරාජ් ෆොන්සේකා පියතුමාද ගරු පැවිදි සොයුරියන් ඇතුළු පාසල් දරුවන් සහ මී සම්වාසීන් විශාල පිරිසක් සහභාගී වූවා. අබුරුදි ආලේපනය ලැබීමෙන් විශ්වාසකයා ක්‍රිස්තුන් වහන්සේගේ දූතකාර්යයේ පූර්ණ සහභාගිත්වය ලබයි. එලෙසම ඔහුගේ ජීවිතයේ කේන්ද්‍රය ක්‍රිස්තුන් වහන්සේ වනු සඳහා ශුද්ධාත්ම වරප්‍රසාදයෙන් පිරිපුන් බවක් ලබයි. මීට අනුගත වෙමින් සාන්ත සෙබස්තියන් විදුහලේ දරුවන්ට අබුරුදි ආලේපන සක්‍රමේන්තුව දානය කරනු ලැබුවා. මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ දරුවන් 207 දෙනෙකුට අභිවෘද්ධි ආලේපන සක්‍රමේන්තුව දානය කිරීමේ දිව්‍ය පූජා යාගයක් පසුගියදා පැවැත්වුවා. මෙම දිව්‍ය පූජා යාගය කොළඹ අගරදුගුරු පදවියේ සහායක රදගුරු අතිඋතුම් මැක්සල් සිල්වා හිමිපාණන් විසින් ඔප්පු කළ අතර මෙම දිව්‍ය පූජාවේදී සහායක රදගුරු හිමිපාණන් දේශනා කරමින් ප්‍රකාශ කර සිටියේ අභිවෘද්ධි ආලේපනයෙන් දරුවන් සභාවේ වැඩිහිටියන් බවට පත්වන අතර ශුද්ධාත්මයන්ගෙන් ආශිර්වාදයෙන් නිරතුරුව ලබා ගනී. තවදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ දෙවියන් වහන්සේ ලබා දී ඇති කුසලතා සමාජයේ අභිවෘද්ධිය සහ ජාතියේ සුබ සාධනය සඳහා භාවිතා කරන ලෙසයි. මෙම දිව්‍ය පූජායාගය විදුහලේ ප්‍රධාන අදියුරු ගරු සංජීව මෙන්ඩිස් පියතුමාගේ මඟ පෙන්වීම මත ගුරු බවතුන් විසින් සංවිධානය කරනු ලැබුවා. දරුවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් මෙයට සහභාගී වූවා. තලවකැලේ සාන්ත ෆැට්‍රික් මුනිදුන්ගේ දේවස්ථානයේ ධර්මදූත ළමා සමාජ සජීවිකාවන්ගේ දෙවන පුහුණු කඳවුරු අවසානයේදී සහතිකපත් ප්‍රදානය කිරීම පසුගියදා එම දේවස්ථානයේදී පැවැත්වුවා. ධර්මදූතකයෙකු ලෙස දරුවන් පුහුණු කිරීම සඳහා සිය සේවාවන් සිදු කිරීම සඳහා මෙවන විට ශුද්ධාසනීය ධර්මදූත සංගම් ජාතික කාර්යාලය විසින් විවිධ වැඩසටහන් මෙන්ම ක්‍රියාකාරකම් සිදු කරනු ලබනවා. මේ අනුව සජීවිකාවන් විසින් පුහුණු කඳවුරු කිහිපයකට සහභාගී විය යුතු අතර මහනුවර පදවියේ තලවාකැලේ සාන්ත ෆැට්‍රික් මුනිදුන්ට කැප කර ඇති දේවස්ථානයේදී දෙවන පුහුණු කඳවුර අවසන් කළ සජීවිකාවන්ට සහතිකපත් ප්‍රදානය කළා. මේ වෙනුවෙන් ස්වාමින් වහන්සේට තුතිපුදා දිව්‍ය පූජායාගයක් ඔප්පු කළ අතර මේ සඳහා මහනුවර පදවියේ හිටපු අනුනායක ගැටඹේ මී සම්සේවක ගරු මිල්රෝයි ෆොන්සේකා පියතුමා පැමිණ සිටියා. මෙම දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා ධර්මදූත ළමා සමාජ පදවි අධ්‍යක්ෂ සහ පේරාදෙණිය මී සම්සේවක ගරු ලෙස්ලි පෙරේරා පියතුමා සහ නුවරඑළිය දිසා අධ්‍යක්ෂක ගරු ඩිලාන් ප්‍රනාන්දු පියතුමා සහාය වූවා. සහතිකපත් ලබාගත් ධර්මදූත ළමා සමාජ සජීවිකයින් අමතා දිව්‍ය පූජාවේදී දේශනා කළ ගරු පියතුමා ප්‍රකාශ කළේ ධර්මදූතකයන් ලෙස ජනතාව අතරින් ඔබව පත් කරගෙන ඇති බැවින් දෙවියන් වහන්සේගේ දූතකාර්ය සිදු කිරීමට අපට මඟ පාදා ඇති බවයි. මෙම දිව්‍ය පූජාව සහ සහතිකපත් ප්‍රදානය තලවාකැලේ මී සම්සේවක ගරු ඇන්ටනී මැතිව් පියතුමා විසින්
ධර්මදූත ළමා සමාජ සජීවික සජීවිකාවන්ගේ සහයෝගයෙන් සංවිධානය කරනු ලැබුවා. ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාව තුළ වගකිය යුතු පුරවැසියන් ලෙස සහ කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කිරීමට හැකි පුද්ගලයන් ලෙස ළමා හා තරුණ ප්‍රජාවෙහි සම්පූර්ණ කායික බුද්ධිමය හා චිත්තවේගීය සමාජ සහ අධ්‍යාත්මික හැකියාවන් සංවර්ධනය කිරීමට දායක වීම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමෙහි අභිප්‍රාය වෙනවා. මෙම අභිප්‍රායට අනුගත වෙමින් කොළඹ ග්‍රෑන්ඩ් පාස් සාන්ත ජෝසප් විදුහලේ සිසුන්ට බාලදක්ෂ ජම්බෝරිය සහ පදක්කම් පැළඳවීම විදුහල් ශාලාවේදී පැවැත්වුවා. පෝතක බාලදක්ෂ සහ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් මේ සඳහා සහභාගී වූවා. නියමිත දිවුරුම් ප්‍රතිඥා ලබා දීමෙන් පසු ඔවුන්ට පදක්කම් පැළඳ වූ අතර කඳවුර අවසන් කිරීමේ රාත්‍රී ගිනිමෙලේ අවස්ථාවට බොරැල්ල සාන්ත ඇලෝසියස් කනිටු දෙව්සත්හලේ අදිවුරු ගරු ටෙරන්ස් ප්‍රසංග පියතුමා සහභාගී වී සිටියා. මෙම ජම්බෝරියෙන් සහ බාලදක්ෂ කඳවුර තුළින් දරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීම සහ ඔවුන්ට ජීවිතයට නිවැරදි තීරණ ගෙන කටයුතු කිරීම වැනි දෑ පිළිබඳව දේශනා මෙන්ම ක්‍රියාකාරකම් සිදු කරනු ලබනවා. මෙම අවස්ථාව විදුහල්පති ගුරු මණ්ඩලය සමග සම්බන්ධතාවයෙන් යුතුව සංවිධානය කරනවා. ප්‍රොතෙස්තාන්ත්‍ර ක්‍රිස්තියානි නිකායේ සමාජිකත්වය ඇති ශ්‍රී ලංකාවේ මෙතෝදිස්ත සභාව ලක්දිව දේවසේවාවන් ආරම්භ කර වසර 208ක් වෙනවා. මෙම මෙතෝදිස්ත දින සැමරුම වෙනුවෙන් මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථානයේ දිව්‍ය පූජා යාගයක් පැවැත්වුවා. මේ වෙනුවෙන් පැවැත් වූ දේව මෙහෙය ගරු ජගත් මාරසිංහ දේවගැතිතුමා විසින් මොරටුව මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථානයේදී පවත්වනු ලැබුවා. මෙම අවස්ථාවට සභාවේ ගරු දේවගැතිවරුන් සහ නමස්කාර කරන්නන් විශාල පිරිසක් සහභාගී වූවා. ක්‍රමානුකූල ජීවිත ගත කරනුවස් සකල ජනවර්ගයා දැනුමින් සහ බුද්ධියෙන් පුහුණු කරන පිණිස ජේසුස් වහන්සේගේ ප්‍රේමණීය ඉල්ලීම අනුව ලක්වාසී ජනතාව වෙත සුභාරංචි රැගෙන වර්ෂ 1814 ජූනි මාස 29 වන දින කැබැල්වා සහ ලේඩ් මිල්විල් යන නෞකාවලින් ධර්මදර ගෞරව බෙන්ජමින් ක්ලෆ් දේවගැතිතුමන් ගාල්ලට පැමිණියා. මෙතුමන් සමග පැමිණි තවත් මිෂනාරිවරු කිහිප දෙනෙකු සිටි අතර ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිය ධර්මදූත කටයුතු සිදු කිරීම ආරම්භ කළා. මෙම සම්ප්‍රාප්තියෙන් පසු ඉරිදා දේව මෙහෙයක් ශ්‍රී ලංකාවේදී ප්‍රථම වතාවට පැවැත්වුවේ ඕලන්ද රෙපරමාදු සභාවට අයත් ගාල්ල කොටුවේ ස්ථාපිත කර තිබූ කුකුලා පල්ලිය යනුවෙන් හඳුන්වනු ලැබූ දෙව්මැදුරේදීය. වර්ෂ 1815 කොළඹ වේල්ල වීදියේ ඉඩමක් මිලදීගෙන ප්‍රථම මෙතෝදිස්ත දේවස්ථානය ඉදි කරනු ලැබුවා. මෙම දේවගැතිවරුන් විසින් සුභාරංචිය දේශනා කිරීමට අමතරව අධ්‍යාපනික කටයුතු, සංස්කෘතික කටයුතු, පවුල් සහ ජීවිත ගලවා ගැනීමේ කටයුතුද සිය සේවාවන්සේ සලකා ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කළා. මේ අතර ගෞරව බෙන්ජමින් ක්ලෆ් දේවගැතිවරයා ශ්‍රී ලංකාවේ පළමු මෙතෝදිස්ත නායක ධූරයට පත් වූ අතර මෙතුමන් විසින් බෞද්ධ භික්ෂුන් වහන්සේගේ විනය පිටකය සහ පාලි ව්‍යාකරණ ආදී පොත් රැසක් රචනා කළ බවත් භාෂා 11ක ප්‍රාමාණිකත්වයේ දැරූ මෙතුමන් සිංහල ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂ ද්විත්වය අප රටට දායාද කළ බව සඳහන් වෙනවා. සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවීමට සිය සභාවේ දායකත්වය ලබා දෙමින් නමස්කාරයද සිදු කළ මෙතෝදිස්ත සභාව ජීවමාන ගැලවුම් කරුවාණන් වන ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය පතල කරමින් මෙතෝදිස්ත ධර්ම මෙහෙවර සිදු කරනවා. අධ්‍යාත්මික ආකාරයෙන් ජේසුස් වහන්සේ අප තුළට වැඩම කිරීමේ උතුම් වූ සක්‍රමෙන්තු වන දිව්‍ය සප්‍රසාද වහන්සේ මීසම් කිහිපයක දරුවන්ට දානය කිරීම පසුගියදා සිදු කරනු ලැබුවා. මාතලේ සාන්ත තෝමස් දේවස්ථානයේ සිංහල සහ දමිළ දරුවන් 60 දෙනෙකුට දිව්‍ය සප්‍රසාද වහන්සේ දානය කෙරුණා. මෙම දිව්‍ය පූජා යාගය දිව්‍ය සප්‍රසාද නිකායේ ගරු තිලින් ලක්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ පියතුමාගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර ගරු පියතුමා දේශනා කරමින් කියා සිටියේ දිව්‍ය සත්ප්‍රසාදය මගින් ජේසුස් වහන්සේට වඩාත් ලංවීම ප්‍රධාන කාර්යයක් බවත් ජේසුස් වහන්සේ අප ශරීර තුළ වැඩ සිටින නිසා අපගේ ශරීරය උන්වහන්සේගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරය මගින් පෝෂණය වන බවයි. මෙම දිව්‍ය පූජා යාගය මිසම් සේවක ගරු අරුණ ලක්සිරි අත්තනායක පියතුමාගේ මඟ පෙන්වීම යටතේ දහම් ගුරු බවතුන් විසින් සංවිධානය කරනු ලැබුවා.
මහනුවර ගැටඹේ සාන්ත මරියා දේවස්ථානයේ දරුවන් 15 දිනකට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කිරීම පසුගියදා සිදු කෙරුණා. මෙම දිව්‍ය පූජා යාගය මහනුවර පදවියේ භාණ්ඩාගාරික සහ මේ සම්සේවක ගරු මිල්රොයි ෆොන්සේකා පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර පියතුමා දේශනා කරමින් පවසා සිටියේ කතෝලික දරුවන් ලෙස සමාජයේ යහපත්ව ජීවත් වීමට දෙමව්පියන් දරුවන්ට උදව් විය යුතු බවත් එමෙන්ම කතෝලිකයින්ගේ ප්‍රධාන ගැලවීමේ මාර්ගය දිව්‍ය පූජා යාගය බැවින් එයට දරුවන්ව සහභාගී කරවීම අප සැමගේ වගකීමක් බවයි. මෙම දිව්‍ය පූජා යාගය මේ සම්සේවක ගරු පියතුමාගේ මඟ පෙන්වීම මත දහම් ගුරු බවතුන් විසින් සංවිධානය කරනු ලැබුවා. මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ පැවිදි ආරාමයේ දරුවන් 138 දෙනෙකුට දිව්‍ය සප්‍රසාද වහන්සේ දානය කිරීම පසුගියදා සිදු කෙරුණා. මෙම දිව්‍ය පූජා යාගය මොරටුව මේ සම්සේවක ගරු ජෝඩ් රාජ් පියතුමාගේ සහභාගීත්වයෙන් සිදු වූවා. මෙහිදී පියතුමා දේශනා කරමින් පවසා සිටියේ ප්‍රසාද ස්නාපනය ලැබූ අප සියලු දෙනාම දිව්‍ය සත්ප්‍රසාද ජේසුස් වහන්සේව ලබා ගැනීමට ප්‍රථම අපගේ පව්වලට සමාව ලබා ගත යුතු බවත් ජේසුස් වහන්සේව ලබා ගන්නා දියණියන් ලෙස සාන්ත සභා මාතාවට දහම බෙදා දෙන දූතිකාවක් ලෙස හෝ දහම් සේවිකාවක් ලෙස සේවය කිරීමට අදිටන් කරගත යුතු බවයි. මෙම දිව්‍ය පූජා යාගය ඔප්පු කිරීම සඳහා ගරු අසන්ත නිර්මාණ සහෝදරතුමන් සහාය වූ අතර පැවිදි ආරාමයේ විදුහල්පතිනිය වන ගරු චමිලා ඇන් පැවිදි සොයුරියගේ මඟ පෙන්වීම මත ප්‍රාථමික අංශයේ විදුහල්පති ගරු මයොන්කා පැවිදි සොයුරියද ගුරු බෞතුන් ඇතුළු ශිෂ්‍ය නායක දරුවන් විසින් මෙය සංවිධානය කරනු ලැබුවා. ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය මංගලෝත්සවයට සමගාමීව වත්තල හේකිත්ත දේවස්ථානයේදී දිව්‍ය හෘදය සමිතියේ 50 වන ස්වර්ණ ජයන්ති සංවත්සරය පසුගියදා පවත්වනු ලැබුවා. වත්තල හේකිත්ත ශුද්ධෝ ලාසරස් මුනිදුන්ගේ දේවස්ථානයේ දිව්‍ය හෘද සමිතියේ 50 වන ස්වර්ණ ජයන්ති සංවත්සරය වෙනුවෙන් තුතිපිදීමේ දිව්‍ය පූජා යාගයක් පවත්වනු ලැබුවා. මෙම දිව්‍ය පූජා යාගය කොළඹ අග්‍රාධිගුරු පදවියේ දිව්‍ය හෘද සමිති උපාධ්‍ය ගරු සුමිත් රොෂාන් පියතුමාද වත්තල දිසා දිව්‍ය හෘද සමිති උපාධ්‍ය ගරු බර්නාඩ් නිෂාන් පියතුමාද ශුද්ධෝ ලාසරස් මුනිදුන්ගේ දේවස්ථානයේ දිව්‍ය හෘද සමිතියේ ආරම්භක පියතුමන් වන ගරු බැසිල් නිකලස් පියතුමන්ලාගේ සහභාගීත්වයෙන් ඔප්පු කළ අතර මෙම දිව්‍ය පූජා යාගයේ පදවි උපාධි පියතුමන් ජනතාව අමතමින් ප්‍රකාශ කළේ අපගේ හෘදයන් ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය මෙන් සමාන වීමට නම් අපගේ එදිනෙදා ජීවිතය තවදුරටත් වෙනස් කරගත යුතු බවත් ඒ සඳහා ජේසුස් වහන්සේ ශක්තිමත් කරන බවයි. මෙහිදී සමිතිය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ සමාජිකවන් අගය කරමින් සැමරුම් ත්‍යාග පිරිනැමූ අතර දිව්‍ය හෘද සමිතියට ආධාර පිණිස පවත්වන ලද ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහිකින් තෝරාපත් කර ගැනීමද සිදු වූවා. මෙම අවස්ථාවට ගරු අයේෂා පැවිදි සොයුරියද ගරු දමයන්ති පැවිදි සොයුරියද සහභාගී වූ අතර මී සම්සේවක ගරු දිනේෂ් ප්‍රසාන් පියතුමාගේ මඟ පෙන්වීම මත දිව්‍ය හෘද සමිතියේ සමාජිකින් විසින් මෙම අවස්ථාව සංවිධානය කරනු ලැබුවා. කතෝලිකයන්ගේ ප්‍රධාන ගැලවීමේ මාර්ගයේ දිව්‍ය පූජාව බවත් ස්වාමින් වහන්සේ ශ්‍රීලේ වගුරුවා අපව පාපෙන් මුදවාගත් බව ජාතික දෙව්සත්හලේ කතිකාචාර්ය ගරු ජෝසප් තිසේරා පියතුමා පමුණුගමදී ප්‍රකාශ කළා. පාමුණුගම ශුද්ධ උජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේදී 154 වන ශ්‍රීලේ මංගල්‍ය පැවැත්වුවා. මෙම දිව්‍ය පූජාව ඔප්පු කිරීම සඳහා මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලේ ආචාර්ය මණ්ඩලයේ මහාචාර්ය මී සම්පුත් ගරු ජෝෂප් ඩැනිස්ටර් තිසේරා පියතුමා පැමිණ සිටියා. මීසම් සේවක අතිගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පූජා ප්‍රසාදෙන් වහන්සේ සහ මීසම් සහායක මේරියන් ඩිලක්ෂිත් පියතුමා මීට සහාය වූවා. පියාණන් වහන්සේ සිය රුධිරය වගුරුවා අපගේ ජීවිතවලට විමුක්තිය අත්කර දුන් බවත් ක්‍රිස්තියානි අපගේ මුදුන්මල් කඩබඳු දිව්‍ය පූජාව පුත්‍රයාණන් වහන්සේ බැටළු පෝතකයෙකු ලෙස මෙලොවට පැමිණ කුරුස ගසේදී ශ්‍රී රුධිරය හෙළමින් සිදු කළ ආධ්‍යාත්මික මංගල්‍ය මේ බව ගරු පියතුමා දිව්‍ය පූජාවේදී දේශනා කරමින් ප්‍රකාශ කළා. මීසම් සේවක පියතුමාගේ උපදෙස් පරිදි සහායක මීසම් සේවක පියතුමා පමුණුගම ශ්‍රීලේ කමිටුව හා එක්ව මෙම අවස්ථාව සංවිධානය කළා. මෙදින ගරු ජෝෂප් තිසේරා පියතුමාගේ පූජක දිවියේ 25 වන ජුබිලිය යෙදී තිබීම විශේෂත්වයක්. රටවටා දේවස්ථානවල සිදු කිතුණු පුවත් ලුහුඩින් ඔබ වෙත ගෙනෙන කිතුණු තතු ලුහුඩින් විශේෂංග දැන්. මමයි මගේ පවුලයි මගේ යහළු තාක්ෂණයයි යන තේමාව යටතේ
ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරයේ අනුශාසකවරුන්ගේ ජාතික සම්මේලනය පසුගියදා මගුණ සාන්ත වින්සෙන්ති නිවාසයේදී පැවැත්වුවා. සම්මේලනයේ ආරම්භක නිමේෂයට ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරයේ ආభాෂයෙන් වැඩුණු ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා සහභාගී වූවා. වසංගත තත්ත්වයන් මත දෙවසරකට වඩා වැඩි කාලයක් අනුශාසක සම්මේලනය පැවැත්වීමට නොහැකි වූ අතර සිව්දිනයක් පුරා පැවැත් වූ මෙම හමුවට රට පුරා විසිරී සිටින ළමා ක්‍රියාකාරී වීරයෝ සහ අනුශාසකවරුන් 200කට වඩා ආසන්න ප්‍රමාණයක් සහභාගී වූවා. සහෝදරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සෑදුණු කණ්ඩායම් ක්‍රියාකාරකම් වලින් සහ ක්‍රීඩාවලින්ද රසවින්දන වැඩසටහන් සහ සර්ව ආගමික වතාවත් වලින් සමන්විත වූ මෙය වත්මන් ජාතික අධ්‍යක්ෂක නිමල මරිය නිකායේ ගරු අසංග අරුණ පියතුමාගේ මඟ පෙන්වීම යටතේ පැවැත් වූ අතර මෙයට නිමල මරිය නිකායේ ප්‍රාදේශික අනුශාසක මණ්ඩල සමාජික ගරු ඩිලාන් පෙරේරා පියතුමාද හිටපු ජාතික අධ්‍යක්ෂක නිමල මරිය නිකායේ ගරු ජස්ටින් සිල්වා පියතුමාද වින්සෙන්ති නිවාසයේ අධ්‍යක්ෂක ගරු සුභාස් ප්‍රනාන්දු පියතුමාද ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරයේ පදවි උපාධ්‍ය පියතුමන්ලා සහ පැවිදි සොයුරියන්ද ගරු සහෝදරතුමන්ලාද ජ්‍යෙෂ්ඨ අනුශාසකවරුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූවා. කතෝලික විශ්වාසය ආරක්ෂා කර ගැනීම සහ මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමේ මහඟු මෙහෙවරට උපහාරයක් ලෙස මග්ගොන සාන්ත මරියා දේවස්ථානයේ වැඩිහිටි දිනය නිමිති කරගනිමින් දිව්‍ය පූජා යාගයක් පැවැත්වුවා. මෙම දිව්‍ය පූජා යාගය ෆ්‍රැන්සිස්කන් තුන්වෙනි නිකායේ ගරු කෝකිල විජය වික්‍රම පියතුමා විසින් ඔප්පු කළ අතර දිව්‍ය පූජා යාගයෙන් අනතුරුව වැඩිහිටියන් තරග නර්තන අංග ඉදිරිපත් කළ අතර මීසම් සේවක ෆ්‍රැන්සිස්කන් තුන්වෙනි නිකායේ ගරු ලංකා දේශප්‍රිය පියතුමාගේ මඟ පෙන්වීම මත සාන්ත වින්සෙන්ති පාවුලා සමිතිය සහ ශිෂ්‍ය නායක දරුදැරියන් විසින් මෙය සංවිධානය කරනු ලැබුවා. තාරුණ්‍යයේ පිබිදීම යන තේමාව යටතේ මොරටුව දිසාවේ තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය විසින් එක් දින වැඩසටහනක් මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුවා. මෙම වැඩසටහන සඳහා මොරටුව දිසාවේ සිටින තරුණ දූ පුතුන් විශාල පිරිසක් සහභාගී වූ අතර මෙයට මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ අධිවරු ගරු සංජීව මෙන්ඩිස් පියතුමා සහභාගී වූ අතර දරුවන්ගේ ඉලක්ක හරිහැටි තේරුම්ගෙන තරුණයෙකු ලෙස කල්පනාකාරීව ක්‍රියා කළ යුතු ආකාරය උන්වහන්සේ පෙන්වා දෙන ලදී. දිව්‍ය සත්ප්‍රසාද මෙහෙයෙන් අනතුරුව දරුවන්ගේ අත්දැකීම් බෙදාගත් අතර මෙය අගරදුගුරු පදවි තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ අධ්‍යක්ෂක ගරු ප්‍රගීත් දිල්ෂාන් පියතුමාගේ මඟ පෙන්වීම යටතේ කොළඹ පදවි කමිටුව සහ සමාජිකයන්ද සජීවික සජීවිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන මෙහෙවන ලදී. වාද්දුව ශුද්ධාත්මයන්න්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමකාමීව දරුවන් 50 දෙනෙකුට මුල්වරට අකුරු කියාදීමේ මෙහෙයක් පසුගියදා පැවැත්වුවා. කෙටි යෙදුම් මෙහෙයකින් අනතුරුව දරුවන් ආශිර්වාදන්වා දරුවන් වෙත අකුරු කියාදීමේ අවස්ථාවට අතිගරු විලියම් ඒවාන්ස් පූජා ප්‍රසාදින් වහන්සේ සහ ගරු ලක්නාත් පුරේ පියතුමාද වාද්දුව පැවිදි ආරාමයේ ප්‍රධාන මෞතුමියද සහභාගී වූවා. මෙය මීසම් සේවක ගරු ගයාන් ප්‍රසන්න පියතුමාගේ මඟ පෙන්වීම මත මීසම් ධර්ම සේවා සභාව විසින් සංවිධානය කරනු ලැබුවා. රාගම දිසා තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ දිසා වැඩසටහන කැලණිය සාන්ත තෙරේසා දේවස්ථානයේ ලිටල් ෆ්ලවර් ශාලාවේදී පසුගියදා පැවැත්වුවා. මෙය රාගම දිසා අධ්‍යක්ෂ ගරු සුරාජ් පීරිස් පියතුමාගේ සංවිධානය යටතේ අගරදුගුරු පදවි තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ අධ්‍යක්ෂක ගරු ප්‍රගීත් ඩිල්ෂාන් පියතුමාගේ මඟ පෙන්වීම යටතේ කොළඹ පදවි කමිටුව විසින් මෙහෙයවුවා. මෙයට තරුණ දූපුතුන් විශාල පිරිසක් සහභාගී වූවා. රටවටා දේවස්ථානයන්හි සිදුවුණු විශේෂ මංගල්‍යම් පිළිබඳව තතු ඔබට කියන දෙව්විමනේ මංගල සිරි විශේෂාංගය දැන්. මොරටුව කඩලාන සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ සන්ධ්‍යා මෙහෙය කඩලාන මීසම් පුත්‍ර මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ අධිවරු ගරු සංජීව මෙන්ඩිස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මොරටු දිසානායක ටෙරන්ස් බෝධියාබදුගේ පියතුමා ඇතුළු දිසා පූජා ප්‍රසාදින් වහන්සේලාගේ සහ පැවති සොයුරියන්ගේද මීසම් ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වුවා. මංගල්‍ය මහා දිව්‍ය පූජාව මීසමේ සේවය කළ ගරු බර්ට්‍රම් රංජිත් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවවා. මෙම අවස්ථාවට කුරුණෑගල තඹකන්ද දේවස්ථානයේ මීසම් සේවක ගරු ස්ටැන්ලි පීරිස් පියතුමා සමග
මොරටු දිසාවේ පැවති සොයරියන්ද සහභාගී වූවා. මෙම මංගල්‍ය කටයුතු මීසම් සේවක ගරු සුසිත් ප්‍රදීප් පියතුමාගේ මඟ පෙන්වීමෙන් මීසම් සහයක ගරු සංජීව අප්පුහාමි පියතුමා සමග මීසම් සංඝය විසින් සංවිධානය කරනු ලැබුවා. මග්ගොන ශුද්ධෝ පේදුරු පාවුලු මුනිවරුන්ගේ දෙවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා. මෙම දිව්‍ය පූජායාගය මග්ගොන සාන්ත වින්සෙන්ති ආයතනයේ අධ්‍යක්ෂ නිමල මරිය නිකායේ ගරු සුභාෂ් චමින්ද පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර මෙහිදී දේශනා කරමින් ගරු පියතුමා පවසා සිටියේ අපගේ ජීවිතයේ අප මුහුණ දෙන නොයෙකුත් දුෂ්කරතා පීඩා හමුවේ ඇදහිල්ලෙන් යුතුව ක්‍රියා කළ යුතු බවත් අප ජීවිත ශක්තිමත් කිරීමට ශුද්ධාත්මයණන් වහන්සේට ඉඩ දෙමින් දේව ආදරය සමග ජීවත්වීමට අප උත්සාහ කළ යුතු බවයි. මෙම මංගල්‍ය කටයුතු මීසම් සේවක ෆ්‍රැන්සිස්කාන තුන්වන නිකායේ ගරු ලංකා දේශප්‍රිය පියතුමාගේ මඟ පෙන්වීම මත මීසම් සංඝය විසින් සංවිධානය කරනු ලැබුවා. හුණුපිටිය දිව්‍ය ගැලුම්කරුවාණන්ගේ දෙවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා. මෙම දිව්‍ය පූජායාගය එනේරමුල්ල සන්ත ජෝෂප් විදුහලේ උපවිදුහල්පති ගරු තිලින පැතුම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවා. මෙම මංගල්‍ය කටයුතු මීසම් සේවක ගරු තරංග සම්පත් පියතුමාගේ මඟ පෙන්වීම මත මීසම් සංඝය විසින් සංවිධානය කරනු ලැබුවා. ජාති ආගම් සහ වර්ණභේද නොසලකා රෝගීන්ට මෙන්ම සටනේදී තුවාල වූ සතුරන්ට සහ මිතුරු හමුදා භටයන්ට සාත්තු සපයම් කරමින් ඔවුන්ට හැකි පමණින් ආහාර සපයා දුන් යුද හමුදා නිලධාරියෙකු පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙනවා. අපිරිසිදු ඇඳුම් සෝදාදී ඔවුන්ව පිරිසිදු කළ ගරු එමිල් ජෝසප් පියතුමා දේව සේවකයෙකු වශයෙන් නම් කර පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අද කිතුණු තතු සැරිසර කතා කරන්නේ ගරු පියතුමන් පිළිබඳවයි. දෙවන ලෝක යුද සංග්‍රාමයේ අවධියේදී ඇමරිකා එක්සත් ජනපද රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙතුමන් යුද හමුදාවට බැඳී තිබෙනවා. වර්ෂ 1944 දී එක්සත් ජනපදයේ චැප්ලින් බලකායට ඇතුළත් වූ මොහු මියන්මාරය, ඉන්දියාව වැනි රටවල්වල හමුදා නිලධාරියෙකු ලෙස තම මව්බිම නියෝජනය කළ අතර වර්ෂ 1946 දී නැවත සිය මව් රටට පැමිණ අපෝස්තලික සේවාවන් ඉටු කර තිබෙනවා. වර්ෂ 1948 දී නැවත හමුදාගත වූ මෙතුමන් ජපානයේ හමුදා සේවා සිදු කරමින් සිටින අතර වර්ෂ 1950 දී 8 වන අශ්වරෝහක රෙජිමේන්තුවේ නිලධාරියෙකු ලෙස උතුරු කොරියාවේ උතුරු දේශ සීමාවේ මෙහෙයුම් සඳහා සහභාගී වී තිබෙනවා. රෝමානු කතෝලික පූජකවරයෙකු වන මෙතුමන් එහිදී සටන් හේතුවෙන් මරණයට පත්වන සෙබළුන් ගැන සහ තුවාල ලබන සෙබළුන්ට ඇප උපස්ථාන කිරීම සිදු කරමින් ඔවුන් සමග යාඥා ජීවිතයක් ගත කර තිබෙන බව සඳහන් වනවා. යුද්ධය හේතුවෙන් වින්දිතයන් බවට පත්වන ජනයාගේ සාමාන්‍ය ජීවිතය ගැන දැඩිව කටයුතු කළ මෙතුමන් ඔවුන්ව යුද මුක්ත කලාපවලට යැවීමට සහ සටන් විරාම ලබාදී ඔවුන් ගැටුම් පවතින ප්‍රදේශයෙන් මුදවාගෙන රෝගීන්ට සේවය කිරීම දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමක් ලෙස සලකා කටයුතු කළ මෙතුමන්ගේ කකුලේ රුධිර කැටයක් සිරවීමෙන් රෝගාතුර වී සිටින විට නියුමෝනියාව වැළඳී තිබෙනවා. සෙසු නිලධාරීන් මෙතුමන්ව රෝහල් ගත කළත් මෙතුමන්ගේ ක්‍රියාකලාප කෙරෙහි අසතුටින් සිටි වෛද්‍ය නිලධාරීන් එහිදී වෛද්‍ය ආධාර ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ප්‍රතිකාර නොලැබූ ගරු එමිල් පියතුමා වර්ෂ 1951 මැයි මස 23 වන දින ස්වර්ගස්ථ වූ අතර යුද්ධයට යොමු වී සිටි සෙසු නිලධාරීන් මෙතුමන්ගේ මරණයෙන් පසු යම් විමතියෙන් ජීවත් වූ බව සඳහන් වනවා. යුදෙව් යුදසිරකරුවන් වසර 2කට පසු විශාල පිරිසක් නිදහස් කර තිබෙනවා. මොවුන් මෙසේ සිරමැදිරියෙන් නික්ම යද්දී අලංකාරව කැටයම් කළ කුරුසයක් රැගෙන ගිය බව ගරු පියතුමාගේ පුරාවෘත්තවල සඳහන් වනවා. හවායිහි පැසිෆික් ජාතික අනුස්මරණ සුසාන භූමියේ කොරියානු යුද වීරයන්ගේ දේහය තැන්පත් කළ ඇති වීර යුද සෙබළුන්ගේ දේහ අතර මෙතුමාගේ දේහය තැන්පත් කර ඇති බව සඳහන් වනවා. දේව සේවකයෙකු ලෙස ප්‍රකාශ කර
සාන්තුවරයට එසවීමට නම් කිරීමෙන් පසු ගරු පියතුමාගේ දේහය මිහිදන් කර තිබෙන සුසාන භූමිය පරීක්ෂා කිරීම සිදු කරනු ලැබුවා. මෙහිදී එතුමාණන්ගේ දේහය සොයාගත් බව ඇමරිකානු රදකුරු සම්මේලනය සාක්ෂි දරනවා. දේහය නිශ්චිත වශයෙන් සොයා ගැනීමෙන් පසු විචිටා වෙත රැගෙන ගොස් සාන්ත හවාහි පර්ල් වරායේදී උන්වහන්සේගේ පවුලේ අයට බාර දී තිබෙනවා. වසර 70කට පසු සාන්ත සැන්සාල්හි සිය නිවස පිහිටා තිබූ ස්ථානයේ ස්ථාපිත කර ඇති දේවස්ථානයට රැගෙන ආ අතර අනතුරුව දෙවියන් වහන්සේගේ සේවකයෙකු වූ ස්වදේශික පුත්‍රයා වෙනුවෙන් විචිටා රදගුරු පදවියේ නිර්මල පිළිසිඳ ගැනීමේ ආසන දෙව්මැදුරේදී පදවියේ සියලුම පූජකතුමන්ලාගේ සහභාගීත්වයෙන් දිව්‍ය පූජාව පවත්වා කිරිගඬුර සොහොන් ගැබක මිහිදන් කරනු ලැබුවා. එක්සත් ජනපදයේ තුල පූජ්‍ය යන නාමය ලබා දී තිබෙන මෙතුමන් හට 2013 වර්ෂයේදී එරට හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් ගෞරව පදක්කම් පිරිනමා තිබෙනවා. මෙම පදක්කම එරට පුරවැසියෙකුට ලැබෙන ජාතියේ ඉහළම සම්මානය වන අතර දේව සේවකයෙකු වන මෙතුමන්ව සාන්තුවරයට එසවීමට මඟ සැලසෙන ලෙස ඉල්ලා යාඥා කරන්න යයි රදකුරු සම්මේලනය ඉල්ලා සිටිනවා. උතුරු චිකාගෝ හයිලන්ඩ් පාර්ක්හි නිදහස් දින පෙළපාලයට වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. ගොඩනැගිල්ලක වහලය මත සිට සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගිය අතර 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සැලලූ වහම ඉන් කම්පාවටපත් ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් මෙම අඥාන ක්‍රියාව හෙලා දැක සිය ශෝකය පළ කරමින් වතිකාන රාජ්‍ය ලේකම් අතිඋතුම් කාදිනල් පියටෝ පැරොලින් හිමිපාණන් විසින් චිකාගෝ අගරදුගුරු අතිඋතුම් කාදිනල් බ්ලේස් කුපිඩි හිමිපාණන් වෙත විදුලි පණිවිඩයක් මගින් දන්වා තිබෙනවා. ඒ සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙතට. දේශගුණික විපර්යාසවල බලපෑම ඉස්මතු කරමින් ඉතාලියේ ඇල්පයින් ප්‍රදේශයේ හිමකඳු කඩා වැටීමෙන් මේ වන විට විශාල ඛේදවාචකයට ගොදුරු වී තිබෙනවා. ටොන් ගණනක් බරති හිම පහළට බැස යන තත්ත්වයක් යටතේ එම සුන්බුන් අතර ජාතිකත්වයක් අනාවරණය කරගත නොහැකි විශාල පිරිසක් සිටිය හැකි බව ඉතාලියේ ගලවා ගන්නන් ප්‍රකාශ කර තිබෙනවා. පැයට කිලෝමීටර 300ක් පමණ වේගයකින් මෙම කුණාටුව ගමන් කර ඇති අතර මෙවන විට විශාල පිරිසක් මීට ගොදුරු වී ඇති බව අනාවරණය කරන ඉතාලි රජය ප්‍රකාශ කරන්නේ මියගිය අයගේ මළසිරු සොයා ගැනීමට සහ අතුරුදහන් වූවන් සෙවීම සඳහා සහන කණ්ඩායම් රැසක් යොදවා තිබෙන බවයි. මේ සඳහා හෙලිකොප්ටර් යානාවලට අමතරව ඩ්‍රෝන යානා යොදවා තිබෙනවා. ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශය යොදවා තිබෙන අතර නිලසුනකයන්ගේ සේවය ලබාගෙන තිබෙනවා. ඊසානතික ඉතාලියේ ඩොලමයිෂ් කඳුකරේ දැනට දශක ගණනාවකට පෙර සිට දියවෙමින් පවතින මෙම හිමකඳු අද වන විට විශාල ප්‍රමාණයක් දියවී ගොස් තිබෙනවා. මීට ප්‍රධානම හේතුව ලෙස එරට පාරිසරික විශේෂඥයින් පවසා තිබෙන්නේ මහා පරිමාණ පාරිසරික විනාශය බවයි. ඉතාලි රජය විසින් පවත්වාගෙන යනු ලබන ජාතික පරීක්ෂණ මධ්‍යස්ථානයේ විශේෂඥයින් දැනට වසර කිහිපයකට පෙර ඇස්තමේන්තු කර තිබෙන්නේ මෙම හිමකඳු තවදුරටත් නොපවතින බවත් වසර 25ක් හෝ 30ක් තුළ සම්පූර්ණයෙන්ම දියවී යා හැකි බවයි. මෙම හිමකුණාටුව සමග බෑවුම් ප්‍රදේශයේ ඇති වූ විශාල ගිගුරුම් දීමට හේතුව ලෙස ඉතාලියේ භූ විද්‍යාඥයින් පවසන්නේ මැයි මාසයේ සිට ඉතාලිය ග්‍රහණය කරගත් තාප තරංග විය හැකි බවයි. මෙම ඛේදවාචකය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ෆ්‍රැන්සිස් සසුනිසුරාණන් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සිය කනගාටුව පළ කර අතර ලෝකවාසී ඇදහිලිවන්තයින්ගෙන් මේ වෙනුවෙන් යාඥා කරමින් ඉල්ලා සිටිනවා. මෙහිදී උන්වහන්සේ තමා ජීවත් වන පරිසරය ගැන අවධානයෙන් සිට රැකබලා ගන්නා ලෙසද ආයාචනා කර තිබෙනවා. පියාණන් වහන්සේගේ පූජනීය යන පදවි නාමය පිරිනැමීම සම්බන්ධයෙන් අප සැම කරන ලද ඉල්ලීමට අනුව ලබා දුන් මේ උතුම් ආශිර්වාදය ගැන ස්වාමින් වහන්සේට ස්තුති කරන බවත් අපගේ යාඥාවට සෑම විටම පිළිතුරු ලැබෙන බව පිලිපීනේ උපප්‍රෝස්ටලේටර් ලෙස සේවය කරන පියතුමා පවසා සිටියා. කතෝලික සභා නීතියට අනුව ආශිර්වාදලත් පුද්ගලයෙකු ප්‍රකාශ කිරීමට පෙර ඔහු හෝ ඇය පිළිබඳව අවම වශයෙන් ප්‍රාතිහාරයන් දෙකක් හෝ විමසා බලනවා. ඒත් ප්‍රාතිහාර්ය ලෙස සත්‍ය වශයෙන් අධ්‍යයනය කිරීමට නොහැකි අවස්ථාවලදී ඒ පිළිබඳව වෛද්‍ය හෝ විද්‍යාත්මකව පරීක්ෂණ ගැන සලකා බලනවා. මේ අනුව පිලිපීනේ සෙබු අගරදුගුරු පදවියේ හිටපු අගරදුගුරු අතියුතුම් තියෝෆිලෝ කැමෝමෝට් හිමිපාණන් පිළිබඳව මේ දිනවල ප්‍රාතිහාර්ය අධ්‍යයනය කරන බව
පිලිපින රදගුරු සම්මේලනය ප්‍රකාශ කරනු ලබනවා. මෙතුමානන් ගෞරවනීයත්වයට පත්කර සාන්තුවර අවෘද්ධිය සඳහා නම් කිරීමට පූජනීයතාවය සොයා බැලීම සඳහා කැමෝමෝඩ්ගේ හේතු සඳහා උප ප්‍රොස්ටලේටර් වශයෙන් සේවය කරනු ලබන සෙබු පදවියේ පූජක පුතකු වන ගරු බාබිලි පියතුමා පත්කර තිබෙනවා. අගරදුගුරු හිමිපාණන්ගේ මැදිහත්කමින් සුවය ලැබුවන් පිලිපිනි සහ විදේශයන්හි සිටින බවත් ඔවුන්ගේ සාක්ෂි ලබා ගැනීමෙන් පසු ප්‍රකාශ කරන අතර ඔවුන් සඳහා කිසිදු අවස්ථාවක වෛද්‍යවරයා බැලීමට හෝ විද්‍යාඥයෙකු හමු නොවී මාරාන්තික හෝ සුව කළ නොහැකි රෝගයකින් සුවය ලබා තිබිය යුතු බවයි. වර්ෂ 1914 මාර්තු මස 3 වන දින සෙබු කාර්තෝර්හිදී උපත ලද මෙතුමන් 1941 දෙසැම්බර් මස 15 වන දින පූජක දිවියට ඇතුල් වී තිබෙනවා. පියතුමෙකු සහය රදගුරු හිමිපාණන්වරයෙකු රදගුරු හිමිපාණන් ලෙස සේවය කළ මෙතුමන් වසර 12ක් මින්දනාවෝහි සිටි අතර මෙතුමන් කෝඩ්ජුටර් අගරදුගුරු තනතුරෙන් ඉල්ලා අස්වී නැවත සෙබු රදගුරු පදවියට පැමිණී තිබෙනවා. 1970 සැප්තැම්බර් මස 27 වන දින සිදු වූ රිය අනතුරක් හේතුවෙන් වයස අවුරුදු 74 දී මෙතුමන් ස්වර්ගස්ථ වූවා. දුප්පතුන් සඳහා කැපවීමෙන් කටයුතු කළ අගරදුගුරු හිමිපාණන්ගේ ගුණධර්ම සහ පාරිශුද්ධත්වය පිළිබඳව සාක්ෂිකරුවන් 45 දෙනෙකුට සවන් දීමෙන් පසු සාන්තුවරයට එසවීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. ඒ සමගින් කිතුණු තතු අපගේ පුවත් විකාශය මින්නිමාවට පත්වෙනවා. ඔබගේ දේවස්ථානයට අනුබද්ධිත ආයතනය හෝ දහම් පාසලේ මෙවැනි පුවත් ඇත්නම් මේ සම්සේවක පියතුමාගේ හෝ ආයතන අධ්‍යක්ෂක පියතුමාගේ අනුමැතිව ඇතිව news@verbumtv.com යන අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0111 43 43 463ට. යලිත් සද්දෙනකින් හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්. ජේසුස් පිහිටයි.